හරි අපි අවසානයේ කොතනද කතා කරේ ළමයි? මට පොඩ්ඩක් උදව් කරන්නකෝ. අවසානයේ කොතනද අපි කතා කරේ? අවසානයේ ලියලා තින්නේ මොකද්ද මල්ලි? Conventions in electrolysis. ඒ ටික විතරද? ඒ පොයින්ට්ස් 7ක් තිබ්බා. පොයින්ට්ස් 7 ලියලා විතරද? ඔව් සර්. ඕකේ හරි. අපි පොයින්ට්ස් 7 ලියා ගත්තා එච්චරනේ. එච්චරනේ. හරි. එතකොට අපි දැන් ඕන කතා කරලා තියෙන ටික මම විනාඩියක් දෙකක් අරන් ඉක්මනට සමරයිස් කරන්න. එතකොට ගිය සතිය කරපු ටික ගිය සතියේ අපි කරා කොහොමද ඉලෙක්ට්‍රොලයිසිස් වල අපි සෙටප් එකක් යන්ද ඉස්සෙල්ලා මතකයි නේද? එතකොට ඉලෙක්ට්‍රොලයිටික් සෙල් එකක තියෙන්න පුළුවන් කම්පෝනන්ට්ස් තුනක් තියෙන්න පුළුවන් කොහොමද? ඉලෙක්ට්‍රොලයිට් එකක් තියෙන්න ඕනේ. එක්ස්ටර්නල් ඉලෙක්ට්‍රික් සප්ලයි එකක් තියෙන්න ඕනේ. බාඩම් කරන්න මතක ඇති. තව ඉලෙක්ට්‍රෝඩ්ස් තියෙන්න ඕනේ කිව්වනේ. හරි. ඊට පස්සේ ඉලෙක්ට්‍රොලයිසිස් වලදී කෙමිකල් රියැක්ෂන් එකක් අනිවාර්ය වෙලා තියෙනවා කියලා කිව්වා. කෙමිකල් රියැක්ෂන් එකක් වෙලා තියෙනවා කියලා කොහොමද කිව්වේ? අර ඉලෙක්ට්‍රෝඩ්ස් ගාවින් එයාර් බබල්ස් යනවා කියලා කිව්වනේ. කොට ඊට පස්සේ අපි කන්වෙන්ෂන්ස් වගේක් තියෙනවා. sorry electrolysis වලට අපි example මේ අපි definition එකක් දුන්නා මොකද්ද? changes brought by passing electricity through a solution නේ. changes brought on substances by passing electricity through a solution එකක් කරහා electricity යවලා ඒ material එකක් මත change එකක් ඇති කරන එකට තමයි කිව්වේ electrolysis කියලා. එතකොට electrolysis වලට electrolysis කරන solutions කීපයක් තිබ්බනේ මතකද? acidic solution එකක් electrolysis කරනවා, basic solution එකක්, ionic solution එකක් නේ, ඊළඟට fused ionic compound එකක් නේ. fused කියන්නේ solid state එකේ ඉඳලා liquid state එකට පත් කරපු එක නේද? එහෙමත් කියවන්නේ. හරි. එතකොට conventions ටික තියෙන්නේ ඊට පස්සේ කතා කරේ නේ. conventions මොනවද? positive terminal එකට connect වෙලා තියෙන එක positive electrode එක, negative terminal එකට connect වෙලා තියෙන එක negative electrode එක කියලා කිව්වා. එතකොට positive ions migrate කරනවා කිව්වා මේ මොකේ දිහාට? negative electrode එක දිහාවට negative ions migrate කරනවා කිව්වා positive electrode එක දිහාවට. එතකොට positive ions migrate වෙලා මොකක්ද වෙන්නේ? reduction වෙනවා කියලා කිව්වනේ. reduction වෙනවා කියලා කිව්වා. එතකොට positive ions migrate වෙන්නේ negative electrode එක දිහාවට. ඒ positive negative ට පැත්තනේ. එතකොට negative දිහාවට positive migrate වෙලා එතන reduction එකක් එනවා. එතකොට reduction එක වෙන්නේ negative electrode එකේ. එතකොට මේ reduction එක වෙන electrode එකට අපි තව නමක් කියනවා මොකද්ද? මොකද්ද කියන්නේ? reduction එක වෙන එකට කියනවා cathode එක කියලා නේ. reduction එක වෙන එකට කියනවා cathode එක කියලා. එතකොට oxidation එක වෙන එකට මොකද්ද කියන්නේ? හැම වෙලේම oxidation එක වෙන එක මොකක්ද? Anode. anode එක. මතක තියෙන හැම වෙලේම අර මේ electrolysis වලයි electrochemical cell එකේ පැටලෙනවනේ පොඩ්ඩක්. electrochemical cell එකේ anode එක වෙන්නේ negative electrode එක. හරිද? electrolysis වල anode එක වෙන්නේ positive electrode එක. හරි මම ගොනේ මතකද ඒක වෙනසක් තියෙනවා කියලා. අනිත් පැත්ත කියලා නේ. එහෙනම් හැබැයි දෙකේදීම common එකක් තියෙනවා අපිට අල්ල ගන්න පුළුවන්. දෙකේම oxidation වෙන්නේ anode එකේ.
රිඩක්ෂන් වෙන්නේ කැතෝඩ් එකේ. ඕකකින් අපිට ලේසියෙන් අල්ලගන්න පුළුවන්. එතකොට පොසිටිව් අයන්ස් යන්නේ කැතෝඩ් එක පැත්තට, ඒ කියන්නේ නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක පැත්තට. එතකොට රිඩක්ෂන් වෙන්නේ මේ නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එකේ. එතකොට රිඩක්ෂන් වෙන්නේ කැතෝඩ් එකේ. එතකොට ඔක්සිඩේෂන් වෙන්නේ කියන්නේ නෙගටිව් අයන්ස් යනවා පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක පැත්තට ගිහිල්ලා නෙගටිව් අයන්ස් ඔක්සිඩේෂන් වෙනවා. ඔක්සිඩේෂන් වෙන්නේ ඇනෝඩ් එකේ. එහෙම කියලා කිව්වා. එතකොට ඇනෝඩ් එක දිහා ඇනෝඩ් එකෙන් ඇට්‍රැක්ට් කරන හින්දා නෙගටිව් අයන්ස් වලට මොකද්ද කිව්වේ? තව නමක් කිව්ව මොනවද? කට්ටි බලලා නැද්ද? ඇනයන්ස් කියලා කිව්ව මතකද? ඇනෝඩ් එක දිහාවට යන හින්දා ඇනෝඩ් එකෙන් ඇට්‍රැක්ට් කරන හින්දා ඒ අයන් මොකද නෙගටිව් අයන්ස් වලට කිව්වා ඇනයන්ස් කියලා. කැතෝඩ් එක ඇට්‍රැක්ට් කරන හින්දා කැතෝඩ් එක දිහාවට යන හින්දා පොසිටිව් අයන්ස් වලට මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? කැටයන්ස් කියලා කිව්වනේ. මතකද? හරි. එතකොට මෙටල් එක මේ අපි ඇනෝඩ් එක විදිහට මෙටල් එකක් පාවිච්චි කරා නම් අපි ඇනෝඩ් එකක් විදිහට මෙටල් එකක් නම් පාවිච්චි කරන්නේ මේකේ තියෙන අයන්ස් වලින් අයන්ස් ඔක්සිඩයිස් වෙන්නේ නැහැ කිව්වා. මොකද්ද ඔක්සිඩයිස් වෙනවා කිව්වේ? 7 වෙනි පොයින්ට් එකට කිව්වේ. මෙටල් එකක් විදිහට අපි ඇනෝඩ් එක පාවිච්චි කරනවා නම් අයන්ස් ඔක්සිඩයිස් වෙන්නේ නැහැ කිව්වා. ඔක්සිඩයිස් වෙනවා කිව්වේ මොකද්ද? මෙටල් එක ඇනෝඩ් එක තමයි ඔක්සිඩයිස් වෙනවා වෙන්නේ. සාමාන්‍යයෙන් අයන්ස් නේ ළමයි ඔක්සිඩයිස් වෙන්නේ. කැට් රිඩක්ෂන් වෙන්නේ අයන්ස්, ඔක්සිඩයිස් වෙන්නේ අයන්ස්. ඒකට අපි මෙටල් එකක් නම් පාවිච්චි කරන්නේ ඇනෝඩ් එක විදිහට ඔක්සිඩයිස් වෙන්නේ අයන්ස් නෙමෙයි මෙටල් එක. එහෙමත් කිව්වා අවසානට. හරි. ඊට පස්සේ ඉලෙක්ට්‍රොලයිසිස් ඔෆ් සෝඩියම් ක්ලෝරයිඩ් කතා කරා දෙය ගැන නෑ නේද? අද තියෙන එක නේද? ඔව් සර්. හරි. ඉක්මනට කතා කරගෙන යන් ටිකක් වෙලක් ගිහිල්ලා එනවනේ ඔයාලට. කින්න. මම ලියන්න ගන්න. Electrolysis of sodium chloride. හරි. එතකොට sodium chloride වල electrolysis එකේදී බෝඩ් එක පේනවද නේ? හරි. අපි ඉස්සලා setup එක ඇඳ ගන්න ඕනේ. නේ මාත් එක ඇඳ ගන්න. ගොඩාක්ම ලස්සන නේ. ඔයාලා කෙලින් ඇඳ ගන්නකො මගේ පොඩ්ඩක් ඇඳයි. කුවවුලක් නෑ නේද? අඳුර ගන්න පුළුවන් නේද? හරි. එතකොට මේ පොසිටිව් මේ පොසිටිව් ටර්මිනල් එක මේ නෙගටිව් ටර්මිනල් එක. එතකොට අපි ඔටෝමැටිකලි මේක පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක වෙනවා. මේක නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක වෙනවා. නේද? ඊට පස්සේ තව
sodium chloride තියෙන්නේ මේකේ sodium chloride aqueous තියෙනවා නේද කොට මේ දෙකම carbon cathodes carbon oh carbon cathode දෙකම carbon cathodes carbon electrode sorry cathode වෙන්නේ නැහැ carbon electrodes හරි මෙතනින් cathode එක කොහොමද දැන් මට කියන්න ලේසියෙන් අඳුර ගන්න පුළුවන් cathode එක කොහොමද මේකද minus මේක තමයි cathode එක මේක තමයි anode එක නේ oh sir okay හරි දැන් මට කියන්න sodium chloride solution එකක් නේ මේකේ වතුරත් disassociation වෙලා H2O කියන්නේ වතුර disassociation වෙලා තියෙන්න පුළුවන් වෙන්න මෙහෙම කොහොමද H plus OH minus මේ විදිහට disassociation වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ solution එකේ අපි total solution එක අපි දැන් ගත්තොත් එහෙනම් මේකේ තියෙන ions මොනවද කියලා ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් කොහොමද? මේකේ තියෙන්න පුළුවන් sodium plus තියෙනවා. ඊට පස්සේ Cl minus තියෙනවා. තව මොනවද තියෙන්නේ? H plus තියෙනවා. OH minus තියෙනවා. පැහැදිලිද? ඕම් ඔය කියන જાතිය මේක ඇතුලේ දැන් ඔන්න මේ සොලියුෂන් එකේ තියෙනවා නේ. හරි. ඔන්න දැන් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක දිහාවට මෙතන ඉන්න අයගේ යන්නේ කවුද? නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක දිහාවට යන්නේ සෝඩියම් ප්ලස්ද නැත්නම් H ප්ලස්ද? කවුද දැන් උතර රිඩක්ෂන් එකක් නෙවෙයි වෙන්නේ. මේ සෝඩියම් ප්ලස් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක දිහාවට යන්නේ පොසිටිව් අයන්ස් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක දිහාවට යන්නේ කවුද පොසිටිව් අයන්ස් නේද oh sir එතකොට කවුද රිඩක්ෂන් එක වෙන්නේ ඉස්සෙල්ලා කවුද අපි ආය පාරක් යන්කෝ කන්වෙන්ෂන්ස් වල බලන්න ඉස්සෙල්ලාම hydrogen හයිඩ්‍රජන් තමයි වෙන්න ඕනනේ oh sir මේවැක යනුව අපිට අපි ඉගෙන ගත්ත විදිහට පොයින්ට්ස් වල අනුව නම් හයිඩ්‍රජන් තමයි වෙන්න ඕනේ. හැබැයි අපිට ගන්න ඕනේ මෙතනින් සෝඩියම්. cation in the bottom කියලානේ කිව්වේ නේද? මේ ප්‍රශ්නයක් තියෙනවා එතන. අපරක් දෙන්න ළමයි තමයි චූටි ප්‍රශ්නයක් තියෙනවා
sorry. මම මෙතන පොඩ්ඩක් වරද්දගෙන මේ අයන්ස් ලියද්දි මෙතන මේ සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ් එක නෙමෙයි තියෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ඒක්වස් එක නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ් එක. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සොලිඩ් එක රත් කරලා ගත්ත එක. ඒකට මේකේ තියෙන අයන්ස් වෙන්නේ sodium plus and Cl minus විතරයි. sorry. මම පොඩ්ඩක් මම හිතුවේ sodium chloride වතුරේ දිය කරලා. ඒකට මේකේ sodium chloride වතුරේ දිය කරලා ගත්ත solution එක ගන්න බෑ මේකට. ගන්න පුළුවන් sodium chloride solid එක රත් කරලා liquid එකක් කරලා ආන්ගේ liquid එක තමයි මේකට ගන්න පුළුවන්. يعني fused sodium chloride තමයි මේකට ගන්න පුළුවන්. හරි. sorry. එතකොට මේ reaction එකක් වෙන්නේ නැත. හරි. දැන් අපි යන්න ඕන reactions වලට. ඉස්සෙල්ලාම යන් anodic reaction එකට. anodic reaction එකේදී plus anodic reaction එක කියලා කියන්නේ sorry cathodic reaction එකට යන්කෝ. cathodic reaction මට කියන්න කවුද යන්නේ? එකම එක්කෙනා ඉන්නේ දැන්. minus electron. cathodic reaction එකේදී මොකක්ද වෙන්නේ cathodic reaction එක? reduction ද oxidation ද? reduction නේ. ඒකට reduction වෙන්නේ කවුද? reduction කියන්නේ electrons ගන්නවනේ. electrons ගන්න electrons නැති එක්කෙනෙක්. කවුද electrons නැති එක්කෙනා? sodium plus ද Cl minus ද electrons නැති එක්කෙනා. ඉක්මනට කියන්නේ. sodium plus. okay. sodium plus මම මේක දාන්නම් වරහන් ඇතුලේ liquid කියලා හරි මොකක් දාන්න. ඊට පස්සේ මෙයා electrons ගන්නවා. අරගෙන මොකෙද්ද වෙන්නේ? sodium liquid එක බවට පත් වෙනවා. ඔන්න හරි. මේන් පළවෙනි equation එක. මේ තමයි cathodic reaction එක. ඊට පස්සේ එනවා anodic reaction එක. හරි. දැන් ළමයි ඔයාලා දන්නවා විස්තරේ. කොහොමද මේක කොට දාන්නේ කියලා. කියන්න බලන්න. anodic reaction එකේදී මොකක්ද වෙන්නේ? anodic reaction එකේදී මොකක්ද වෙන්නේ? oxidation ද reduction ද? oxidation වෙනවා කියන්නේ electrons මොකද්ද? electrons තමයි. අයින් කරනවා. electrons අයින් කරන තමයි oxidation කියන්නේ. ඔන්න Cl minus ඉන්නවා. එයා electron එකක් දීලා Cl minus කියන එක කියන්නේ chlorine වල තියෙන ස්ථායීම ප්‍රවේද. stable ආකාරයක් තමයි ළමයි Cl2. අපිට Cl කියලා ලියන්න බෑ. මේක gas එකක්. හරි. ඊළඟට Cl2 ගත්තාම එන අපි මෙතනත් දෙකක් Cl minus දාන්න ඕනේ. ඒකට electrons වෙන්න ඕනේ දෙකක් electrons. ඔන්න equation number 2 අපි අරන් තිනවා මේ විදිහට. හරි. අපි ඉස්සල්ලාම ඔයාලා ඇඳගත්තාද පින්තූරේ නෑ නේද? නෑ සර්. පට ගාලා ඇඳගමුකෝ පින්තූරේ. හරි. ඇඳ ගන්නකො පින්තූරේ ඉක්මනට ලස්සනද? ළමයි මෙහෙමයි පොඩ්ඩක් ඉන්න මම ලියන අඳිනකම් බලන්න මම මේ ආපාර නෝටේබල් තියෙන්නේ මේකේ හයිඩ්‍රජන් ප්ලස් අයනුයි මෙවුව අයන්සු නැතුව නෙමෙයි හයිඩ්‍රජන් ප්ලස් අයන්සුයි OH මයිනස් අයන්සුයි නැතුව නෙමෙයි හැබැයි මෙයාලගේ මේ හයිඩ්‍රජන් ප්ලස් අයන්සුයි OH මයිනස් අයන්සුයි කන්සන්ට්‍රේෂන් එක ඉතා අඩුයි يعني සොලියුෂන් එකේ සෝඩියම් ප්ලස් වලට සාපේක්ෂව හයිඩ්‍රජන් ප්ලස් ගාන ඉතා අඩුයි ඒ හින්දා
මේකේ තියෙන හයිඩ්‍රජන් කියනවා ඉක්මනින් H2 බවට පත් වෙනවා. කියන්නේ අපි ගත්තොත් එහෙම මෙයාත් රිඩක්ෂන් වෙන්න පුළුවන් මෙයා වගේම කොහොමද? හයිඩ්‍රජන් ප්ලස් වෙන්න පුළුවන් දෙකක් H+ දෙකක් ඉලෙක්ට්‍රෝන්ස් අරගෙන හැදෙන්න පුළුවන් කවුද? H2 නේද? මේ රියැක්ෂන් එක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි වෙනවා. එතකොට මේකෙන් ඉස්සෙල්ලාම තියෙන හයිඩ්‍රජන් ටික අයින් වෙනවා. ඊට පස්සේ සෝඩියම් ටික මෙව වෙනවා. එතකොට රියැක්ෂන් එකේදී මේකත් වෙනවා. මේක තමයි මැජොරිටි එකක් වෙන රියැක්ෂන් එක. හරි. එතකොට ඔක ලියා ගන්න. මේක ලියමු පස්සේ. අඳ ගන්නකො ඉක්මනට. මට කවුරුද කියන්නේ නැදගෙන ඉවරලා. ඉවරයි සර්. අනිත් අයත් ඉවරද? ඕකේ හරි. හරි. අපි ලියමු එහෙනම් මෙහෙම. ලියන්න ඉස්සෙල්ලාම reaction at the negative electrode. point එකක් වගේ දාලා ලියන්න reaction at the negative electrode. reaction at the negative electrode. ඊට පස්සේ වරහන් ඇතුළේ දාගන්න cathodic reaction එක කියලා. සයිම කියන්නේ. මොකද මල්ලි? සයිම කියනවා සර්. ලියන්න මල්ලි point එකක් දාලා reaction at the negative electrode එහෙම දාලා වරහන් ඇතුළේ ලියා ගන්න. කියන්නේ reaction at the negative electrode කියන එකෙන් වරහන් ඇතුළේ ලියා ගන්න cathodic reaction එක කියලා. දෙකම එකයි. මේ සදරු මල්ලි මම අර කිව්වට පස්සේ රෙකෝඩින් ටික අප්ලෝඩ් කරන්න බැලුවා. එකක් 1GB වලට වඩා තියෙනවා රෙකෝඩින්. මේ පොඩි අවුලක් තියෙනවා ඩේටා ප්‍රශ්නයක්. සදරු මල්ලි ඉන්නව නේද? ඕනේ. හරි ලියාගත්තා නේද? ඔව් සර්. හරි. ඊට පස්සේ ලියා ගන්න මෙහෙම. ඉක්වේෂන් එකක් ලියුවා නේද? ඒක ලියුණා සර්. ඒකත් ඒක ලියුණා. ඒක ලියා ගන්න. අංක 1 කියලා දාගන්න. හරි සර්. හරි. ඊට පස්සේ ලියා ගන්න මෙහෙම. sodium plus ions are මේක ලියලා යටින් ලියා ගන්න. sodium plus ions are reduced sodium plus ions are reduced by gaining electrons. By gaining electrons at the cathode. හරි නේද? ඊට පස්සේ ලියා ගන්න reaction at the positive electrode. වරහන් ඇතුලේ anodic reaction. අර පළවෙනි point එක මේක දෙවෙනි point එකක් දාලා ලියා ගන්න. reaction at the positive electrode කියලා ලියාගෙන anodic කියන වරහන් ඇතුලේ ලියා ගන්න anodic reaction එක. ඊට equation එක ලියා ගන්න අංක 2.
පැහැදිලි නේද කීප එක? මේ කැතොඩික් රියැක්ෂන් එක කියලා sorry රියැක්ෂන් නැද්ද පොසිටිව් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් කියලා වරහන් ඇතුලේ කැතොඩික් රියැක්ෂන් එක කියන්නේ කිව්වා. ඊට පස්සේ මේ ඉක්වේෂන් එක යට ලියා ගන්න කිව්වා. ඊට පස්සේ දැන් කිව්වේ රියැක්ෂන් ඇට් ද පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් කියලා මේ ඇනොඩික් කියන්නේ වරහන් ඇතුලේ ඇනොඩික් රියැක්ෂන් කියලා ලියා ගන්න. පස්සේ මේ ඉක්වේෂන් එක යට ලියා ගන්න කිව්වා. පැහැදිලි නේද? ඔව් සර්. හරි සර්. ඉවරද? ඉක්වේෂන් එක දිවද? ඔව් සර්. හරි. හරි. just මෙතන ලියුවට පස්සේ ලියන්න Cl minus ions are මෙතන වෙන්නේ මොකද්ද ඔක්සිඩේෂන් එකනේ ඒක ලියමු Cl minus ions are oxidized by Cl minus ions are oxidized by gaining electrons. Sorry, losing electrons. Cl minus ions are oxidized by losing electrons at the anode. So losing by losing මෙතන මම ලිව්වේ මොකද්ද? Cl minus ions are getting oxidized by losing electrons at the anode. At the anode. මං කියන්නේ මේකයි මල්ලි. මේ නෝට් එක බලලා ඉන්න නැත්නම් අර ඩාර්ක් ස්පොට්ස් තියෙන පුළුවන් වලට. කියන්නේ එකකට එකක් පැහැදිලිනේ ගැලපෙන්නේ නැති ගතියක් වලට තේරෙන්න පුළුවන්. දැන් අපි කොහෙවත් කතා කරපු තැනට අර පොඩි එතන අවුලක් ආවෙත් අපි අර නෝට් එක ගැන අවධානය හිටපු හින්දානේ සෝඩියම් H+ මේ වෙනවා කියන්නේ. එහෙනම් ලෙසන් එක ගැන හොඳ අවබෝධයෙන් ඉන්න මේ පාඩම කරද්දී මේ විශේෂයෙන් මේක අනිත් පාඩම් වගේ නෙමෙයි. හරි ඉවරයි නේද? ඊට පස්සේ ළමයි මේක තමයි දැන් බලන්න අපිට මෙතන සෝඩියම් මෙටල් එක ලික්විඩ් එකක් විදිහට ගන්න පුළුවන් නේ මෙතන. සෝඩියම් මෙටල් එක ලික්විඩ් එකක් විදිහට ගන්න පුළුවන් නේ. මේ ක්‍රමය තමයි පාවිච්චි වෙනවා අර ඩවුන් සෙල් කියලා එකක් තියෙනවා. ඩවුන් සෙල් කියන එක සෝඩියම් කියන මෙටල් එක එක්ස්ට්‍රැක්ට් කරන්න ලුණු වතුරෙන් බේම් එක පාවිච්චි කරන බේම් මේ සිද්ධිය. මේ කතන්දරේ. හරි අපි ඔකත් යටින් පොයින්ට් එකක් දාලා ලියමු. This is the reaction that happens in down cell That this is the reaction that happens in down cell to extract sodium metal. To extract sodium metal. To extract sodium metal. හරි නේද? හරි. ඊට පස්සේ ළමයි මේ තව දෙයක් තියෙනවා මතක තියාගන්න ඕනේ. මෙහෙම කේස් එකක් තියෙනවා. දැන් අපේ මේ කියවනේ මේක ඩවුන් සෙල් එකේ වෙන මේක තමයි මේක. අපි එතකොට අපිට මේකේ ටෝටල් රියැක්ෂන් එක මේ තියෙන භාග රියැක්ෂන්ස් නේ. අපිට මේකේ ටෝටල් රියැක්ෂන් එක ගන්න පුළුවන් මේ 1 + 2 කියලා. හැබැයි බලන්නකෝ මෙතන 1 වලදී දැන් එකතු කරොත් එහෙනම් මේක කෙලින්ම දෙකට මේ ඉලෙක්ට්‍රෝන එක වෙනසක් වෙනවා. පේනවද? මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතන ඉලෙක්ට්‍රෝන කීයද? එකයි. මේක කැන්සල් වෙන්න අපි මේ පළවෙනි ඉක්වේෂන් එක කීයද වැඩි කරන්නේ? දෙකකින් වැඩි කරනවා. හරි. ඒකට එනවා මට දෙකකින් වැඩි කරලා මම මේක දාගන්නම් 3 දාගෙන අපි මේක එකතු කරොත් එහෙම එනවා දෙකක් සෝඩියම් ප්ලස් A+ කියලා දාගන්නකො A+ ධන දෙකක් ඉලෙක්ට්‍රෝන්ස්
plus 2 electrons මෙතන 2Cl minus හැදෙනවා අවසානට හැදෙනවා මොකද්ද දෙකක් sodium liquid plus Cl2 gas දෙකක් electrons මේ දෙකක් electrons කැපෙනවා අවසානට අපිට තනි උත්තරයක් එනවා මොකද්ද මේ මේවා නැතුව නේද මේ එකක් එනවා දෙකක් sodium දෙකක් Cl minus දෙකක් sodium Cl2 gas කියලා එකක් එනවා මේක තමයි අවසාන ඉක්වේෂන් මේක හොරු කරගන්න කොයිම එකක් මේක කටපාඩම් කරගන්න එපා මොකද්ද මේ උනේ කියලා තේරුම් ගන්න බලන්න හරි නේද හරි ඉවර නේද අපි අර අපිට කන්ෆියුෂන් එකක් ආව කතන්දරේ එකක් දියාගෙන ඉමු හරි ඉවර නේද මේක ලියාගත්ත නේද ඉවරයි සර් හරි ඊට පස්සේ ලියාගන්න මෙහෙම there are sodium plus comma Cl minus comma sodium plus Cl minus comma H plus and OH minus ions in the solution at the beginning sodium plus Cl minus H plus OH minus ions in the solution at the beginning ඊට පස්සේ ලියා ගන්න ඒකටම Cl minus and H plus බලන්න Cl minus කියලා ලියා ගන්න එපා කියන්නේ Cl minus කියලා ලියා ගන්න බෑ minus කියලා මෙහෙම ලියා ගන්න එපා ඒක ලියා ගන්න Cl minus and H plus ions are removed during anodic and cathodic reactions ඒ කියන්නේ මොකක්ද දැන් අපි දන්නවා මේකේ මේ සොලියුෂන්ස් ටික තියෙනවා කියලා එතකොට මේ අයින් වෙනවා කියන්නේ මොනවද මේ Cl minus කියනවයි H plus කියනවයි H plus හයිඩ්‍රජන් විදිහට අයින් වෙන්න පුළුවන් ඒකට දැන් සොලියුෂන් එකේ ඉතුරු වෙලා තියෙන්න පුළුවන්ලු sodium plus උයි hydrogen මේ OH minus උයි ions හරි يعني මේ රියැක්ෂන් එක මේන්ලි වෙනවා මේකට අමතරව තමයි මේ කියන්නේ sodium හැදෙනවා
අමතරව මේකේ සෝඩියම් ප්ලස් උයි OH මයිනස් උයි ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. දැන් මට කියන්න ළමයි අපි ගත්තොත් එහෙම සෝඩියම් මෙයාලත් එක්ක රියැක්ට් කරොත් එහෙම මොනව හදයිද? OH මයිනස් එක එකතු වෙලා මොකක් හදයිද? කාටද අදහසක් තියෙනවද? හදන එක ගැන අදහසක් තියෙනවද කාටද? මෙයා මේ දෙන එකතුල හදනවලු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක මොකද්ද? මොකද්ද මේක? බේස් එකක්ද ඇසිඩ් එකක්ද මොකද්ද? මේක ළමයි බේස් එකක් නේ. අපි ඉගෙන ගන්න ඇසිඩ් බේස් වල මේක බේස් එකක්. එතකොට මේ ඩවුන් සෙල් එකේ අපිට අතුරු ඵලයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බේස් එකත් අපිට හම්බ වෙනවා. කියන්නේ මේ රියැක්ෂන් එක මේන්ලි වෙනවා තමතරව බේම් එකේ සෝඩියම් ප්ලස් අයන්ස් එකතුලා තියෙනවා OH මයිනස් අයන්ස් එක්ක රියැක්ට් කරලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට දෙන්න පුළුවන්. හරි. අවසාන ලිපිය මොකද්ද? හොර කියන්නකෝ. Cl minus and H plus ions are removed during an anodic and cathodic reaction. Formed during anodic and cathodic reaction. Hari. Yes. Hari. Just say ඊළඟ point එක ලියන්න. Sodium plus and OH minus ions are sodium plus and OH minus ions are sodium plus and OH minus ions are left in the solution. Left in the solution. Left in the solution. And sodium hydroxide is produced in the cell. And sodium hydroxide is produced in the cell. මේක ලියන්න. Yes, sir. හරි නේද? ඉවරයි. Sure. ඔක තමයි බලන්න electrolysis of sodium chloride කියලා කියන්නේ. හරි. විනාඩියක් දෙකක් අරන් කියව ගන්නකො කොහොම ටික මම ඉතුරු අනිත් setup එක අඳිනකම්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේ electrolysis of acidulated water කියලා. acidified water. අර බැටරි ඇසිඩ් එහෙම කියලා කියන්නේ. ඒකට මේ ඇසිඩ් වතුර ගැන අර electrolysis ගැන කතා කරන්න තමයි ඊළඟට අපිට තියෙන්නේ. හරි. මම setup එක අඳින්නම් ටිකක් අඳින එක tricky. electrolysis of acidulated water. මම මෙහින් වගේ පටන් ගන්නවා. තේරෙනවනේ? electrolysis of
acidulated water. Acidulated water. ඒකෙදි පින්තූරේ මේ වගේ ටිකක් වෙනස් එකක් ඈ. බේසමක් වගේ එකක් තියෙනවා. ටිකක් පේනව නේද පින්තූරේ? පේනව නේද ඔයාලට? හරි. පැහැදිලිද පින්තූරේ? එතකොට මෙතන අපි දැන් මේකට ගන්නවලු ප්ලාස්ටික් කෝප්පයක්. සාමාන්‍යයෙන් අපි ප්ලාස්ටික් බේසමක් වගේ එකක් ගන්නවා මේකට. අරගෙන අපි මේක මෙතනින් හිල් කරනවා. හිල් කරලා මේකට දානවලු කාබන් රොඩ් එකක්. කාබන් රොඩ් එකක් බස්සනවා. අපි ගෙදර තියෙන කෝප්පයක් අරගෙන කාබන් රොඩ් එකක් බස්සනවා. හරිද? බැලුම් අහන්න වෙනවනේ අම්මගෙන්. ඔක් කරොත් එහෙම. ඊට පස්සේ මේ කාබන් රොඩ්ස් දෙක අපි සුපුරුදු පරිදි මොකේද හයි කරන්නේ? මේවා දෙකට හයි කරනවා. මේවට හයි කරනවා. හරි මට කියන්න එහෙනම් මෙතනින් කවුද ඇනෝඩ් එක කවුද කැතෝඩ් එක? මේක දිහා බලලා කියන්න. යතයි නේ පින්තූරේ කවන්න. කවුද ඇනෝඩ් එක? වම් පැත්තෙන් තියෙන මේ ඇනෝඩ් එක. මෙයා කවුද එහෙනම්? cathode. කැතෝඩ් එක. හරිනේ. ඕකේ. ඊට පස්සේ මේක දැන් ඔන්න මේ තමයි අපි electrolysis of acidulated water. හරි. මේක ඇසිඩ් වතුර තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඕකේ හරි. ලියා ගන්නකො මාතෘකාව ලියාගෙන ලියා ගන්න අපි මැටීරියල්ස් ටික ලියාගන්නකො අවශ්‍ය ටික මේක එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ යන හින්දා ලියාගමු වෙන්න මෙහෙම. materials required කියලා ලියා ගන්නකො පැත්තක. materials required කියලා ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න මේක යටතේ distilled water with dilute hydrochloric is added. එකක්. ඊට පස්සේ ලියා ගන්න දෙවෙනි එක carbon rods. carbon rods. ඊළඟට 9 volt battery.
carbon rods 9-volt battery connecting wires. Plastic cup. Critically ආගමු. හරි සර්. හරිද? හරි. හරි. දැන් මේක මෙහෙම කරගත්තා මේ සෙටප් එක මෙහෙම හදාගත්තාම මේක ටිකක් අමාරු කියන්නේ ටිකක් වැඩක් තියෙනවා මේක කරන්න. දැන් කෝපයක් අරන් මෙහෙම කාබන් රොඩ්ස් ටික දාපුවාම කාබන් රොඩ් දෙක හිල් කරලා දාපුවම ඔයාලට දෙන්න පුළුවන් මේකේ වතුර යනව නේද කියලා. මේ සොලියුෂන් එකේ මේ කියන්නේ මේක සෙටප් එකේ මේ සොලියුෂන් එක මේව හරහා වතුර යන්න පුළුවන් නේද කියලා. හිතන්න පුළුවන්. ඒකට විසඳුමක් විදියට මොකද්ද කරන්නේ? අපි මේ ප්ලාස්ටික් කප් එක අරගෙන හරි ඊට පස්සේ මේකේ අපි මේ කාබන් රොඩ්ස් ටික ගහලා රොඩ්ස් දෙක ගහලා අපිට පුළුවන් මේ වටේට පොඩ්ඩක් සීල් කරන්න නේ. ඉටි හරි නැත්තම් ඔය අපි ග්ලූ ගන් එකක් අරගෙන අපිට පුළුවන් මේ වටේට ග්ලූ කරගන්න. එතකොට මේක හරහා වතුර යන්නේ නැහැ. මේක හරහා වතුර වැක්කිරෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් මේක මේවා කරගන්න නේ. හරි. ඊට පස්සේ අපිට මේ සෙටප් එක මේ විදිහට අපි ඇපරේටර්ස් එක හදාගත්තාම අපිට පේනවලු මේකේ මේ ටියුබ්ස් දෙකෙන්ම ගෑස් බබල්ස් ඉවෝල්ව් වෙනවා පේනවලු. ටියුබ් දෙකෙන්ම ගෑස් බබල්ස් ඉවෝල්ව් වෙනවා පේනවලු. හරි. මෙතන තමයි තියෙන අයන්ස් මොනවද? මේකෙදි තියෙන අයන්ස් තමයි අනිවාර්යෙන් දැන් මේක ඇසිඩියුලේටඩ් වෝටර් කියලා ගන්නවනේ. ඇසිඩියුලේටඩ් වෝටර් කියද්දී අනිවාර්යෙන් H+ අයන්ස් තියෙනවාමයි. එතකොට අපි මේ වතුරනේ ගන්න වතුර ගන්නවා කියන්නේ අනිවාර්යෙන් OH- උත් තියෙනවාමයි. ඇසිඩ් එකක් ගද්දී මෙතන ගන්නවලු මෙයාලා සල්ෆියුරික් ඇසිඩ්. සල්ෆියුරික් ඇසිඩ් කියන්නේ නම් අනිවාර්යෙන් සල්ෆේට් අයන්ස් තියෙනවාමයි මේ සොලියුෂන් එකේ. හරි. දැන් අපි ඕම් ඔක ඔළුවේ තියාගෙන ඉතින් එහාට යන්න. හරිද? හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක කරන විදිය ලියමුකෝ. ඊට පස්සේ පින්තූරය ඇඳගත්තා නේද? තාම නෑ සර්. හරි. පින්තූරය ඇඳගන්නකො. අද මැච් එක නේද ළමයි? සවුත් අප්‍රිකන් ටීම් එකක් තියෙනවනේ. ඔව් සර්. ඈ? ඔව් සර්.
මේකේ water level එකක් තියෙනවා නම අය. ඒකක් මාක් කරගන්න. මේකේ පොඩ්ඩක් උඩින් මේක පොඩ්ඩක් යටින් තියෙනවා. හරිද? හරිද මල්ලි? Dominance. හරි හරි. ඉක්මනට ඉවර කරන්න. හරි ඉවරයි නේද? හරි අපි ඊට පස්සේ ලියමු. ලියන්න ගමු. ලියන්නකො දැන් materials required ලිව්වා. ඊට පස්සේ ලියන්න method එක. method කියලා ලියා ගන්න. ලියලා අපි යටින් ලියමු. කියන්නේ method කියලා ලියාගෙන යටින් point form එකේ ලියමු. හරිනේ ලියන්න. පළවෙනි point එක fix the carbon rods as shown in the figure pierce in the plastic cup. Piercing can heal කරගෙන. Pierce in the plastic cup. Piercing the plastic cup. Piercing the plastic cup. ඊළඟ point එක seal around the electrodes to avoid any leakage of water. හරි නේද? ඊට පස්සේ ඊළඟ point එක රුලක් කරලා ඊළඟ point එක add carbon electrodes and test tubes and fill the cup with acidulated water. Carbon electrodes දාන්නලු test tube දාන්නලු and fill the cup with acidulated water. acid වතුරෙන් පුරවන්න. ඊට පස්සේ ඊළඟ point එක supply electricity to the circuit.
supply does a electricity to the circuit. හරි. මොනවද තමයි කරන්නේ? මොකද්ද කරන්නේ? කප් එකක් ගන්නවා. කප් එක හීල් කරලා මේ ඉලෙක්ට්‍රෝඩ් සයි කරනවා. ඊට පස්සේ මේ වටේට සීල් කරනවා. ඊට පස්සේ මේකේ මොනවද කරන්නේ? මෙහෙම මේවා ටික දාලා ඇසිඩ් වලට දානවා. ඇසල යන්න තුන්වෙනි එක දැන් අපි කතා කරේ materials required ලිව්වා method එක ලිව්වා තුන්වෙනි ලියන observations ලියන්න observation ශර්තේ observation ශර්තේ පළවෙනි observation එක gases are getting liberated ඔන්න මේ දෙකේදීම gases ඇති වෙනවා ලියන්න gases are getting collected gases are getting collected in both the tubes gases are getting collected in both the tubes So gases are collected in both the tubes in both the tubes in both the gases are getting collected in both the tubes හරි ඊළඟ පොයින්ට් එක කියන්නේ ඔබ්සර්වේෂන් එකේම ඊළඟ පොයින්ට් එක volume of gas liberated by the cathode is greater than that volume of gas liberated by cathode is greater than that liberated by the anode greater than හරිද sir මොකද්ද greater than that volume of gas liberated by the cathode එකෙන් හම්බෙන gas volume එක වැඩිලු anode එකට වඩා ඒක අනිත් පැත්ත නේ මම හදලා තියෙන්නේ cathode එකෙන් හම්බෙන gas volume එක වැඩි anode එකට වඩා එහෙම වෙන්න ඕන sorry අනිත් පැත්ත නේ හරියට gas volume එක වැඩි එකනේ හරි volume of gas liberated by cathode is greater than volume of that of anode anode එකේ gas volume එකට වඩා cathode එකේ gas volume එක වැඩිපුර gas ප්‍රමාණයක් හැදෙන්නේ anode එකට වඩා cathode එක ඒක නෙමෙයි වතුර පල්ලෙහාට තල්ලු කරලා වැඩි gas ප්‍රමාණයක් වැඩි ස්පේස් එකක් gas හදන්නේ cathode එකේ හරි මොකද්ද ඒ ඇයි හේතුව කියලා අපි ඉගෙන ගන්න පුළුවන් හරි පස්සේදී හරි ලියලා ඉවරයි නේද ඔව් sir හරි
හරි. අපි ලියමු ළමයි. දැන් මෙහෙමයි. මේකෙදි අපිට හම් වෙන අයන්ස් මොනවද? මේ සොලියුෂන් එකේදී. H+ OH- සල්ෆේට්. මේවා තමයි අපිට හම්බෙන අයන්ස් වෙන්නේ. එතකොට H+ OH H+ උයි සල්ෆේට් අයන්ස් උයි හම්බෙන්නේ මොකක්ද? අපිට හම්බෙන්නේ අපේ ඇසිඩ් එක ඩිස්ඇසෝසියේෂන් වෙලා. ඇසිඩ් එක කැඩිලා තමයි මේ H+ උයි සල්ෆේට් අයන්ස් උයි හම්බෙන්නේ. එතකොට H+ උයි OH- අයන්ස් උයි හම්බෙන්නේ වතුර කැඩිලා. වතුර කැඩෙන්නේ කොහොමද? H2O කියන එක මෙහෙම H+ plus OH- මේ විදිහට කැඩිලා තමයි අපිට H+ OH- විදිහට කැඩිලා තමයි අපිට හම්බෙන්නේ මේ කියන්නේ H2O මෙහෙම කැඩලා තමයි අපිට H+ OH- හම්බෙන්නේ. හරි? ඒක පැහැදිලිද? ලියන්නකෝ මෙහෙම. H+N අපි පොයින්ට් එකක් විදිහට ලියන්න. H+N ඒ කියන්නේ ඔබ්සර්වේෂන් එක ඔබ්සර්වේෂන් එක නෙමෙයි මල්ලි කියන්නේ ඔබ්සර්වේෂන් එකක් නෙමෙයි මල්ලි කියන්නේ ඔබ්සර්වේෂන් ඒක ඔබ්සර්වේෂන් එක ඉවරයි ඉතින් පස්සේ ලියන පොයින්ට් එක හරි ලියන්න H+N H+N sulfate ions H+N sulfate ions point එකක් are given by the H+N sulfate ions are given by the ionization කියන්නේ අයනීකරණය කියන එක. ionization කියන්නේ මේ ඇසිඩ් එක කැඩෙන එක. ionization H+N sulfate ions are given by the ionization of the acid. H+N sulfate ions are given by the ionization of the acid. හරි නේද? Okay. ඊළඟ point එක H+N OH- ions are H+N OH- ions are given by the H+N OH- ions are given by the dissociation of water. H+N OH- ions are given by the dissociation of water. H+N OH-. හරි. කැටින් වලට වුණ ලියා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. H2O liquid කැඩෙනවා H+N OH- විදියට. හරි සර්. ඊට පස්සේ ලියාගත්ත නේද ඒක? ඔව් සර්. ඊට ලියන්න අපි කැතෝඩ් එකයි ඔන්න ඇනෝඩ් එකයි රියැක්ෂන් එකක් ඔන්න ලියනවා. ලියමු මෙහෙම. Reaction at the anode, sorry, cathode. Reaction at the cathode.
reaction at the cathode within brackets ලියන්න පුළුවන් negative electron. Reaction at the cathode. හරි. දැන් ඔය කියන විදිහට මේ කියන විදිහට cathode එක විදිහට cathode එක පැත්තට අපි යන්න cathode එක පැත්තට යනවා. cathode එක negative electrode එකනේ. හරි. එහෙනම් මේ cathode එක පැත්තට එන්නේ positive electrodes ද positive electrons positive ions ද negative ions ද මේක negative ions නෑනේ මල්ලි cathode එක කියන්නේ negative electrode එකනේ cathode negative electrode එකනේ positive ions නේ නේද නේද දැන් මල්ලි positive electrode මේක negative electrode නේ මේක cathode එකට එන්නේ මේ positive ions නේ එන්නේ එතකොට එහෙනම් positive ions මොනවද මේකේ තියෙන්නේ positive ions තියෙන කවුද positive ions තියෙන්නේ positive ions එකේ තියෙන එක නේ ඔව් H+ නේ දැන් positive ions මෙතන තියෙන positive ions මොනවද H+ නේ H+ තමයි මේක negative electrode එකනේ ඒකට එහෙනම් අපිට අවසානට හැදෙන්නේ මොනවද මේක අපි cathodic reaction එක මොකද්ද දෙකක් hydrogen plus equals electrons දෙකක් අරගෙන H2 gas මෙහෙම එකක් හැදෙනවා හරි නේද ලියන්න ඊට පස්සේ මොකද්ද මේ gas එක liberate වෙනවා cathode එක ඇතුලේ cathode එක තමයි gas එක liberate වෙන්නේ equation ලියාගත්තා මොකද මාලි equation ලියාගත්තා ඒක ලියාගන්න reaction at the cathode කියලා මේ equation එක ලියාගන්න හරි equation එක ලියා ගන්න ඉස්සෙල්ලා equation එක ලියා ගන්න ඊට පස්සේ අපි ලියා ගමු ලියුවද හරි ලියන්නේ මෙහෙම positive charged ions positive charged ions migrate towards the positive charged ions migrate towards the cathode migrate towards the cathode and gets reduced by receiving electrons reduced by receiving electrons right අපි මේකත් ලියාගමු හයිඩ්‍රජන් ගෑස් එක ඉනවා කියලා ලියාගන්න මෙහෙම hydrogen gas is
liberated at the cathode. Liberated at the cathode. හරි ලියුව නේද? ඔව් සර්. හරි ඊට පස්සේ අපි ලියමු ඔය දැන් cathodic reaction එකකින් ලියුවේ ඊට පස්සේ ලියන්න මෙහෙම reaction at the positive electrode ඊළඟ එක reaction at the anode කියලා ලියමු anode නැත්තම් positive electrode reaction at the positive electrode. හරි මොකක්ද වෙන්නේ මෙතනදී? දැන් ඔන්න මොනවද? දැන් ඔන්න positive පැත්තනේ. positive electrode එකනේ. positive electrode එකේදී electrons ටික හරි positive එකේදී electrodes දැන් ඔන්න electrode දැන් negative ions තමයි මේකට යන්නේ. හරි negative ions මොනවද? OH minus and sulfate. sulfate වලින් මොනවද දැන් මොනවද වෙන්නේ? අපි කලින් වෙච්ච නැති જાති එකක් මෙතනදී වෙනවා. මෙතනදී OH minus අන්න OH minus O2 gas එකයි H2O liquid එකයි හැදෙනවලු oxidize වෙනවා. මේ මෙහෙම රියැක්ෂන් එකක් මෙතනදී වෙනවලු. හතරක් ඉලෙක්ට්‍රෝන්ස් දෙන්න මෙහෙම එනවා. මේ මෙහෙම රියැක්ෂන් එකක් මෙතනදී වෙනවලු. හතරක් OH minus වලින් O2 gas එකයි H2O liquid එකයි හැදෙනවලු. reaction number 2 එක reaction number 1 හරි කලින් අපිට හම්බෙච්ච නැති reaction එකක් මෙතනදී වෙනවා. ඒක වට පේන්නේ නැහැ පොඩ්ඩක් නේ හරිම. තප්පරයක් දෙන්න. හරි පේනව නේද? හතරක් OH minus වලින් O2 මේ මෙහෙම reaction එකක් anode එකේදී වෙනවා. සල්ෆේට් නෙවෙයි OH minus වලින් මේ reaction එක වෙනවා. මේ reaction එක වලට එකපාරට කියන්නේ මම දන්නවා මේ ළමයි තේරුම් ගන්න අමාරුයි. හරි මේක නිකන් අර මේක පොඩ්ඩක් අර අපිට මතක තියාගන්න වෙන reaction එකක්. හරි ලියන්න මෙහෙම මේක දැන් අපි ලියා ගන්න ඕනේ reaction at the positive electrode කියලා. මේක ලියා ගන්නකො equation එක. ලියුවද? ලියා ගන්නකො. ලියාගෙන ලියන්න negative charged ions migrate towards the anode
towards the anode and gets oxidized receiving electrons gets oxidized receiving electrons. Gets oxidized by gets oxidized by giving electrons. Oxidized by giving electrons. හරිද? හරි සර්. අනිත් අයත් හරිද? හේෂාන් මල්ලි, සෙනුදි, සයනි කට්ටියම. හරි. මම ටිකක් ඉක්මනින් ගියේ පාඩම ටිකක් දිගයි. ඒ හින්දා හරි. එතකොට කියන්නේ ඒ මේවා ටික පොයින්ට් එකම යටතේ ලියාගමු මෙහෙම. O2 gas is released at the O2 gas is released at the anode. So release at O2 gas is released at the anode. හරිනේ මල්ලි බලන්න මේ O2 හැදෙන්නේ මෙහෙන්. හරි පොඩ්ඩක් කියව ගන්නකෝ ඔය කතන්දරේ විනාඩියක් දෙකක් වෙලාව දෙන්නම් මම. ඊට අපි පොඩි කොටසක් තියෙනවා තව ඉගෙන ගන්නමුකෝ. මේ අපි දැන් මේක එකතු කරමු. හරි. මෙතන පොඩි අවුලක් තියෙනවා ළමයි. මම මේ කල්පනා කරේ මෙතනදී බලන්නකෝ මේ දැන් ඔන්න ඔය O2 යන්නේ කොහෙන්ද? මේකෙන් තමයි O2 යන්නේ නේ. නේද? එතකොට ඊළඟට H2 යන්නේ මොකෙන්ද? මේකෙන් නේද යන්නේ? නේද මං හරි නේද? ඔව් නේ සර්. ඔව්. ඒතකොට පොඩි අවුලක් තියෙනවා ළමයි මම මේ පොඩ්ඩක් ඔලුවත් වෙලා නිකන් ටෙක්ස්ට් බුක් එකෙත් බැලුවේ පොතේ තියෙන හැටියට නම් මේ ගෑස් එක යන්න ඕනේ මෙහෙමනේ H2 මේකේ යන්න ඕනේ O2 මේකෙන් යන්නේ. දැන් මේකේ හැටියට වැඩිපුර ගෑස් එකක් ඉවෝල්ව් වෙනවා කියන්නේ කොහෙන්ද? මේකෙන් නේද? වැඩිපුර ගෑස් එකක් ඉවෝල්ව් වෙනවා කියලා කියන්නේ ඇනෝඩ් එකෙන් මේ කැතෝඩ් එකෙන් නේද මං කිව්වේ? නේද? මම ඔයාලට මේක ස්ක්‍රීන් ෂෙයා කරලාත් පෙන්නන්නම් ඔය කතන්දරේ. පොඩි මං කිව්වේ ගැටලුවක් තියෙනවා කියලා. හරි. බලන්නකෝ. මෙතන පොඩ්ඩක් බලන්නකෝ. වැඩිපුර ගෑස් එකක් මෙතන මේ ඉවෝල්ව් වෙන්නේ ඔබ්සර්වේෂන් එකක් ඇති පාරමිතින්. Metin here also we can observe that the volume of gas liberated by the cathode is greater than that liberated by the we can observe that the volume of gas liberated by the cathode is greater than that liberated by the anode. Anode එකට වඩා cathode එකෙන් වැඩිපුර gas ප්‍රමාණයක් පිට කරනවා කියලා කියනවා. Anode එකට වඩා
වැඩිපුර ගෑස් ප්‍රමාණයක් පිට කරනවා කියලා කියනවා බීම් මේකෙදි. හැබැයි ඒ අනුව කියන්නේ ඒවට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මට එතන ලොජික් එක අපැහැදිලි එතන. කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මොකද මේ දැන් මෙහෙමනේ. එතන පොඩි අවුලක් තියෙනවා. දැන් O2 හයිඩ්‍රජන් මේකේ හයිඩ්‍රජන් මේ පැත්තේ යනවා මේ පැත්තෙන් ඔක්සිජන් යනවා. ඒකට දෙපැත්තම බලපුවාම හයිඩ්‍රජන්ද ලොකු ඇටම් එක ඔක්සිජන් ලොකු ඇටම් එක. විශාලත්වයෙන් බැලුවොත් එහෙනම් ඔක්සිජන් නේද ලොකු එක? ඔව් සර්. හරි. ඒකට මේක දිහා බලපුවාම වැඩිපුර රිලීස් වෙන්නේ කියන්නේ වැඩිපුර පරිමාවක් ගන්න වැඩිපුර වොලියුම් එකක් ගන්න මේක දිහා බලපුවාම ඔක්සිජන් හයිඩ්‍රජන් වලට වඩා. ඒකට මට හිතන විදිහට මම ටෙක්ස්ට් බුක් එකෙන් ඔයාලගේ නෝට් එක හදන්න ටෙක්ස්ට් බුක් එකෙන් තමයි සම්පූර්ණ නෝට් එක හදන්නේ. ඒකට මෙතනදී මේ මම හිතන්නේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා මෙතනදී ටෙක්ස්ට් බුක් එක හදන එකනට වැඩිපුර ප්‍රමාණයක් ඒතර මේ ගෑස් කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් වොලියුම් එකක් ගන්නේ මං හිතන්නේ ඔක්සිජන් වලින්. ඒකට අඩු වොලියුම් එකක් ගන්නේ H2 වලින්. ඇයි හයිඩ්‍රජන් වල වොලියුම් එක අඩුයි ඔක්සිජන් වලට වඩා. මොකද හයිඩ්‍රජන් වලට වඩා ඔක්සිජන් වල ඇටම් එකේ අර ප්‍රමාණය විශාලයි. නේද? මොකද ඇටොමික් නම්බර් එක වැඩි නේ ඔක්සිජන් වල හයිඩ්‍රජන් වලට වඩා. ඒකට මට කියන්නේ අපිට මට ගන්න පුළුවන් මේ කියන්නේ සාධාරණීකරණය කරන්න බෑ මේ පැත්තේ ගෑස් ප්‍රමාණය වැඩි මේ පැත්තට වඩා කියන එක. ඒකට මට කියන්න පුළුවන් වැඩිපුර ගෑස් එකක් ඉවෝල්ව් වෙන්නේ ඇනෝඩ් එකෙන් අඩුවෙන් ගෑස් එකක් ඉවෝල්ව් වෙන්නේ කැතෝඩ් එකෙන් කියලා මට කියන්න පුළුවන්. හරි. ඒක පොඩ්ඩක් කියන්නේ මෙහෙම එතන මොකද්ද එක්ස්ප්ලනේෂන් එකක් කොහෙවත් නැහැ. ඇයි මෙතන ගෑස් එක වැඩියෙන් ඉවෝල්ව් වෙන්නේ ඇනෝඩ් එකෙන් කැතෝඩ් එකේ කොහෙද කැතෝඩ් එකේ වැඩිපුර මේ ඉවෝල්ව් වෙන්නේ ඇයි කියලා එහෙම එක්ස්ප්ලනේෂන් එකක් කොහෙවත් නැහැ. හරි? අපි ලියාගමු වෙන්න මෙහෙම. ඉස්සෙල්ලා මේකේ මේ රියැක්ෂන් එක එකතු කරලා ඉන්න. කියන්නේ මේ පළවෙනි රියැක්ෂන් එකයි දෙවෙනි රියැක්ෂන් එක එකතු කරගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. මේක දිහා බලන්නකෝ. හරි. ඔන්න බලන්නකෝ 1යි 2යි එකතු කරන්න ඕනේ. 1යි 2යි එකතු කරන්න ඕනේ. මෙතන ඉලෙක්ට්‍රෝන්ස් 2යි. මෙතන ඉලෙක්ට්‍රෝන්ස් කීයද? 4යි නේද? 4යි. එතකොට එහෙනම් මේකත් මම දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරද්දී දෙකෙන් ගුණ කරද්දී මේක නෝ 4ක් හයිඩ්‍රජන් 4ක් ඉලෙක්ට්‍රෝන්ස්. එතකොට එනවා 4ක් OH minus A equals plus 4ක් H plus A cube. ඊට පස්සේ ඔන්න මම මෙයයි මේ එකතු කරේ ඈ. ඊට පස්සේ මේ පැත්තට යනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 4 දාන්නම්කෝ. 4ක් ඉලෙක්ට්‍රෝන්ස්. ඊට පස්සේ 2ක් හයිඩ්‍රජන් plus O2 plus මෙතන gas. මෙතන 2ක් H2O. 4ක් ඉලෙක්ට්‍රෝන. මේකට මේක කැපෙනවා. දැන් ඔන්න 2ක් H2O මේ H2 එකතු කරපුවාම පොඩ්ඩක් මේකේ අවසානට උත්තරේ එන්නේ මොකක්ද? මේ කියන්නේ රියැක්ෂන් එක බැලන්ස් කරපුවාම ඉලෙක්ට්‍රෝන්ස් කැපෙනවා H2O plus O2 plus H2. බේම් මේක තමයි අවසානට හම්බ වෙන රියැක්ෂන් කියන්නේ. ෆයිනල් රියැක්ෂන් එක. කොහොමද? 4යි OH minus A equals 4ක් H plus A equals
හැදෙනවා දෙකක් H2O මේක liquid එකක් O2 මේක gas එකක් දෙකක් H2 ඔන්න මේකත් gas එකක් අවසාන රියැක්ෂන් එක වෙන්න මේ බලන්න බැලන්ස් වෙනවද කියලා හතරක් ඔක්සිජන් තියෙනවද දෙවරක් ඔන්න හතරක් ඔක්සිජන් තියෙනවා හතරක් හයිඩ්‍රජන් තියෙනවද හතරක් හයිඩ්‍රජන් ඔක්කොම 8ක් තියෙනවා දෙවරක් දෙක 4යි දෙවරක් දෙක 4යි ඔන්න 8යි රියැක්ෂන් එක වෙන්න මේක බලන්න ගන්න මේක ලියලා හරි නේද ළමයි ඉවරද ඉවරයි හරි අනිත් අයත් ඉවරයි නේද අපි දැන් ඉගෙන ගන්න හදන්නේ මේ ඉලෙක්ට්‍රොලයිසිස් වල ඇප්ලිකේෂන්ස් කීපයක් තමයි ඉගෙන ගන්න යන්නේ හරි දැන් ඔය කියන හැටියට අපිට පුළුවන් නේද මෙටල් එකක් අපිට එක්ස්ට්‍රැක්ට් කරගන්න සෝඩියම් මෙටල් එක අපි එක්ස්ට්‍රැක්ට් කරගන්න විදිය කතා කරන්න හරිනේ සෝඩියම් ප්ලස් එක සෝඩියම් ලික්විඩ් කරේ ඒ වගේ අපිට පුළුවන් මෙටල් එකක් එක්ස්ට්‍රැක්ට් කරගන්න නේ ඒකට තව જાති කරන්න පුළුවන් ලියන්න industrial applications subtopic එකක් විදිහට ලියන්න industrial applications of electrolysis industrial applications of electrolysis හරි පළවෙනි එක ලියාගමු අපි extraction of metals පළවෙනි එක extraction of metals දැන් ඒක යටතේ ලියන්න extracting sodium
from fused sodium chloride. ඒක එකක්. හරිද? ඊළඟ එක extracting aluminium metal from bauxite. bauxite කියන්නේ metal එකක්. bauxite කියන්නේ metal mix එකක්. හරි. එතකොට අපිට metals extract කරගන්න පුළුවන් electrolysis පාවිච්චි කරලා. මොකක්ද තියෙන්නේ extracting aluminium metal from? මොකද මල්ලි? අර අන්තිමට මොකක්ද තියෙන්නේ මචං? extracting aluminium from bauxite. මේක මේක. අර bauxite කියන එක. ඈ? අර bauxite කියන එක පොඩ්ඩක් පැහැදිලි. bauxite කියන්නේ මල්ලි දැන් අපි දැන් sodium chloride ගත්තාම sodium chloride තියෙනවනේ. ඒ වගේ bauxite කියන එක aluminium උයි තව metals වල mixed එකක්. හරිද? aluminium කියන metal එකයි තව metals කීපයක mixed එකක් තමයි bauxite කියලා කියන්නේ. bauxite කියන්නේ metal mixed එකක්. ඒකේ aluminium උත් තියෙනවා. පැහැදිලිද? okay. දෙවෙනි එක ලියන්න metal refining. metal refining. දෙවෙනි එක metal refining. metal refining. ඒකේ අර්ථය ලියමු අපි මෙහෙම. producing copper from copper ores. Copper from copper ores. තුන්වෙනි එක ලියන්න ළමයි electroplating. electroplating අපි ඉගෙන ගන්නවා ඈ. තුන්වෙනි එක electroplating. electroplating. වරහන් ඇතුළේ ලියා ගන්නකො. ලියා ගන්න මෙහෙම. coating a metal, sorry, coating an object by a metal. coating an object by a metal. අපි ළමයි ඔය දැකලා තියෙනවද? මම රෙදා දවසකුත් කියලා තියෙනවා ඔයාලට. මේ ජුවෙලරි ෂොප් එකක් ගාවදී එක්කෙනෙක් ඉන්නවා. එයාට පුළුවන්
silver මේ රිදී වලින් හදපු මුද්දා ඒකේ රත්තරන් වටේ නිකන් අර රත්තරන් ලේ එකක් දාන්න පුළුවන්. يعني රත්තරන් වල කන්වර්ට් කරන්න නෙමෙයි රිදී. අර රත්තර කියන්නේ වටේ නිකන් අර රත්තරන් ප්ලේට් කරන්න. රත්තරන් ටිකක් ගාවගෙන. දැන් රිදී මුද්දක් ගත්තොත් එහෙම රිදී මුද්ද වටේට පොඩ්ඩක් අර රත්තරන් ගෝල්ඩ් ප්ලේට් කරන්න පුළුවන්. ඒක තමයි ඉලෙක්ට්‍රෝප්ලේටින් කියලා කියන්නේ. හරි. දැන් වටේට ගෝල්ඩ් එකක් බවට කන්වර්ට් කරගන්න පුළුවන්. හරි. හරි නිකන් අපි තින්ත ගන්නනේ. අපි මොනවා හරි ඔබ්ජෙක්ට් එකක් ගත්තාම අපි දුමු මේසයක් කියන මේසෙ අපි තින්ත ගන්න. ඒ වගේ අපි අර වටේට රත්තරන් ගාන්න පුළුවන්. ඒ ගාන එක තමයි ඉලෙක්ට්‍රෝප්ලේටින් කියලා කියන්නේ. coating an object by a metal කියලා කියන්නේ ඒකයි. හරි. ඒකේ අර්ථය අපි ලියන්න පුළුවන්. example ya applying gold on a wall. On a silver medal. No, 2 minutes. Industrial production of sodium hydroxide. අපි අර කලින් කතා කරේ sodium hydroxide හදන්න පුළුවන් කියලා. දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. වෙලාව 7:46යි. තමයි මේ පොඩි වැඩක් තියෙනවා. දැන් මේ 8ට කරන්න මීටින් එකක් තියෙනවා. මීටින් එකට යන්න වෙනවා මට. මේ ටික ලියාගෙන ඉවරද? ඔව් සර්. මේ ටික ලියාගත්තට පස්සේ අපි අද නවත්තුමු. එතකොට තව අපිට තව කොටසක් තියෙනවා මේ පාඩම ටික මම කලින් කිව්වා වගේ ටිකක් දිග පාඩමක්. අපිට තව ටික සතියක් හෝ දෙකක් යයි පාඩම ඉවර කරන්න. ගැටලුවක් නෑ අපිට තව ඉවර කරගන්න පුළුවන්. ඒ වයින් එපා හරි මේ තව අපිට පාඩම් තියෙන්නේ 4ක් හෝ 5ක් විතර. මට 7:45 වෙලා දැන් මේක නවත්තන්න වෙනවා. මොකද මේ අර මේ එකක් තියෙනවා ඒකට යන්න ඕනේ වගේ මීටින් එකක් අපේ ඇසයින්මන්ට් එකකට කැම්පස් එකේ. හරි මම දැනට නවත්තන්න. අපි හම්බෙන්නේ ආයේ සඳුදා හම්බෙන්නේ. ඊට අමතරව අද රිවර්ස් එකට එන්න පුළුවන් නම් එන්න කෙමිකල් ඉක්වේෂන්ස් ගැන අද හවස 6ට උගන්වනවා. කියන්නේ අර කෙමිකල් ඉක්වේෂන්ස් බැලන්ස් කරන එක ගැන ඒ ගැන අවුල් වගේ නම් කාට හරි අද ඒ ටික උගන්වනවා. කියන්නේ ඉක්වේෂන් එක බැලන්ස් කරන හැටි උගන්වනවා. ඒකට එන්න හවස 6ට ඒක තියෙන්නේ ක්ලාස් එක රිවර්ස් එක. ඉතින් එහෙනම් අදට නවත්තන්න මම දැනට ආයෙ අපි සඳහන් හම්බෙමු. Bye. Okay. Thank you, sir. Yes, sir.